රයිට් එතකොට මේ පිටු සකස් කිරීම කියන එක අපිට කරන්න පුළුවන් මේකේ මෙන්න page layout කියන ටැබ් එකට අපි යන්න ඕන. මේකට මේ page layout කියන ටැබ් එකට ගියාම අපිට පුළුවන් අපි ගන්න මම අලුත් page එකක් ගන්න දැන් මම දන්නා shortcut එක control n නේ keyboard එකේ මේකේ control එකත් එක්ක n ගහපුවම අලුත් page එකක් අපිට ආවේ නැද්ද? control n right ඔන්න අලුත් පිටුවක් ආවා. අලුත් පිටුවක් ගත්තාම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඇත්තටම ලේඛනය සකස් කරන කලින් අපි පිටුව size එක හදා ගන්න ඕනේ. පිටුව අපිට අවශ්‍ය විදිහට හදා ගන්න ඕන. දැන් මෙතන අපි යන්න ඕන page layout කියන එකට යනවා. page layout එකට ගියාම මෙන්න මේ වගේ අපිට මෙන්න මේ පටිති වල මෙන්න මේ tools බලා ගන්න පුළුවන්. මේ බලන්න. මෙතන තියෙනවා ඉස්සර මම මෙන්න මේක ගන්නවා. page කියලා එකක් තියෙන්නේ. මෙතන පුළුවන් අපිට ඔයාගේ page එකේ size එක හදාගන්න. අපි දන්නවා සම්මත පිටු size තියෙනවා. ප්‍රමාණ තියෙනවා. අපි නිතරම අහන වචනනේ A4 කොලයක් කියලා. A4 ඒතර legal letter size වගේ එක එක sizes තියෙනවා. සාමාන්‍ය A4 එක තමයි අපි නිතර අපිට අහලා අවුරු එක නේද? letter කියන්නේ ඊට වඩා පොඩ්ඩක් කුඩා එකක්. legal කියන්නේ A4 එකට වඩා ටිකක් දිග එකක්. හරි? එතකොට තව A5 විවිධ සයිස් එකට තියෙනවා. envelope size ලියුම් කවර වල එක එක සයිස් එකට එක එක රටවල් වල එක එක ලෝකේ සම්මත පිටු සයිස් තමයි මේකේ තියෙන්නේ. මගේ එක ඉබේම A4 එකට හරියන්න තමයි හදලා තියෙන්නේ. මොකද අපි නිතර භාවිත කරන්නේ A4 නිසා. ඒතර මේක අපිට මාරු කරගන්න පුළුවන්. මෙහෙම ලීගල් එක දැම්මොත් මේ වෙනස් වෙනවා. විවිධ දේවල් වෙනස් වෙනවා. හරි? මේ බලන්න සමහරව දාපම පොඩි වෙනවා. සයිස් එක වෙනස් වීමක් වෙනවා. හරි එතකොට මෙතනින් more page size කියොත් තව page sizes එක එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට ඕන මේක මොකද්ද page size එක කියන්නේ පිටුවේ දිග පළල. හරි? හදා ගන්නයි තියෙන්නේ. අපි සම්මත එකක් ගන්නවා A4 කියන එක. ඒතකොට A4 කියන එකේ අඟල් 8යි 0.27යි පළල ඒ විදිහට තියෙනවා දිග 11යි දශම ගණක් වෙනවා. ඊළඟ කාරණය තමයි දැන් මේක චූටි කරොත් ඔයගලන්ට පේනවා. මෙතන මම zoom එකෙන් පුංචි කරන්න. පිටුව තියෙන හැටි පේනවා හොඳට. ඔන්න පිටුව. හරි? මෙතනින් මම ඊට පස්සේ orientation එක හදා ගන්නවා. ඒ කියන්නේ කොයි අතද අපි පිටුව පාවිච්චි කරන්නේ කියන එක. දැන් මේක තියෙනවා portrait නැත්නම් මේක landscape කියලා අපි කියනවා මේ විදිහට. හරි? මම මෙහෙම දැම්මොත් පිටුව හරස් අතට භාවිතා කරා වෙනවා. ඔයාලට කැමති අතකට දාගන්න පුළුවන්. ඔයාලගේ ඩිසයින් එක අනුව ඔයාලා හදන්න යන ලියන්න යන දේ අනුව අපි ඉන්විටේෂන් එකක් වගේ නම් සමහරට මේ පැත්තට අපිට දෙකට නමලා ගන්න හදා ගන්න වෙනවනේ. ඒ වගේ දෙකට නමා ගන්න හදා ගන්න පුළුවන්. හරි? ඊළඟට බලන්නකෝ මම කියලා දෙන්නම්. දැන් ඒක තේරෙනවනේ. orientation එක. page size එක තේරෙනවා. ඊට පස්සේ මම මේක ටිකක් ලොකු කරලා මෙතන දෙනවා margin කියලා එකක්. margin කියන්නේ මේ වගේ බලන්න. ඔයාලට පුළුවන් මාජින් කියන්නේ ඇත්තටම මෙන්න මේ පිටුවයි පිටුවේ ටයිප් වෙන්න පටන් ගන්න තැන තියෙනවනේ මේ. මේ මෙතන ඉඳන් මේ ටික හිස්නේ මේ පැත්තට. අන්නේ ඒක වෙනස් කරගන්න එක තමයි මෙතනින් කියන්නේ මාජින් එකේ සයිස් එක කියන්නේ. දැන් මම මාජින් එක වෙනස් කරලා පෙන්නන්නම්. මම මෙතනින් 0.5 දාලා තිබුත් ඔය වගේ තමයි තියෙන මාජින් එක. මෙච්චරයි තියෙන්නේ. අඟල් භාගයයි තියෙන්නේ. මම අඟල දැම්මොත් බලන්න මෙතන පරතරේ වැඩි වුණා මේ. මේ පැත්තට හිස් කොටස පිටුවේ මුලට අගට එජ් එකට තව මේ වගේ විශාල ප්‍රමාණයක් දාන්න පුළුවන්. එක එක සයිසස් තියෙනවා. හරිනේ. එතකොට අපේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් කරගන්න වෙනවා. සාමාන්‍ය ලිපියක් අපි රාජකාරීමේ ලිපියක් ලියද්දී නම් වටෙන්ම හතර පැත්තෙන්ම මේක අඟලක් වගේ දාලා තියෙනවා. ඒතර පිළිවෙලයි. ඉතින් ඔයාගේ ඉඩකඩ අවශ්‍යතාවය අනුව මාජින් එක වෙනස් කරගන්න පුළුවන්. නේද? ඒක මතක තියාගන්න. ඊට අමතරව ඔය ටික තමයි උතන ප්‍රධාන. ඔය මූලික ඔය ටික ඉගෙන ගන්න ඉමු අපි ඉස්සලා අනික් ඒවා පස්සේ කතා කරමු. දැන් ඔය ටිකත් කරගෙන දැන් ඔයාලට පුළුවන් එනම් page size එක හදාගන්න පුළුවන්. හරි? ඊට පස්සේ landscape ද portrait ද හදාගන්න පුළුවන්. margin එක වෙනස් කරගන්න පුළුවන්. නේද? හරි? ඔය ටික පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේකත් මං කියලා දීලා මේ යන්නම් මේක මං රැන්ඩ් එක ගහලා අපිට ඡේදයක් ගන්න. මේ වගේ ඡේදයක් ගත්තා කියලා ගන්නවා. මට පුළුවන් මේ ඡේදෙ මෙහෙම තනි ඡේදයක් විදිහට තියෙන්නේ නැතු වෙන්න මෙන්න මෙහෙම. මම මේක තව කොපියක් ගන්නවා ඈ. මේක ඔන්න ඔහොම කරලා කොපි කරන්නත් පුළුවන්. මට මේක එකපාර ලේසියෙන් කොපි කරන්න ක්‍රමයක් තියෙනවා ෂෝට් කට් එකක්. කන්ට්‍රෝල් එකයි දැන් ඔයගොල්ලෝ කන්ට්‍රෝල් එක දන්නවනේ. කන්ට්‍රෝල් එකයි A එකයි. ගහපුවා මොකද වෙන්නේ මේ ඔක්කොම එකපාර සිලෙක්ට් වෙනවා. හරි? දැක්කද? මට මේ දෙන්න පුළුවන් කන්ට්‍රෝල් A. ගම මේ ටික ඔක්කොම සිලෙක්ට් වෙනවා. මම කොපියක් ගන්නවා කන්ට්‍රෝල් එකත් එක්ක C. මම පේස්ට් කරනවා කන්ට්‍රෝල් එකත් එක්ක V. මතකයිද? ආයෙත් පේස්ට් කරනවා කන්ට්‍රෝල් V. කන්ට්‍රෝල් V. හිතන්න ඔහොම මම අදාගත්තයි කියලා. ඒතර මට ඕන මේක කොලම්ස් දෙකකට දිය වෙන්න මෙන්න මේ වගේ. පත්තර වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේ තනි පේජියට තියෙන්නේ නැහනේ. විස්තරයක් තියෙනකොට. මේකෙන් පුළුවන් අපිට මෙහෙම හදාගන්න. අනතර කොලම්ස් දෙකක්. කොලම්ස් තුනකට. මේ වගේ. මේ වගේ. අපිට අවශ්‍ය දේ හදාගන්න පුළුවන් තනි කොලම් එකකට. හරි ඒක කරගන්නෙත් මේකේ තියෙන්නේ මෙතන. ඔයගොල්ලන්ගේ Windows 10 එකේ එක තව තැනක තියෙන්නත් පුළුවන්. 10 භාවිතා කරනවා. නමුත් ඒවා වර්ෂන් එකේ ලොකු ගැටලුවක් එන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරි. එහෙනම් ওই ටික මතකයි නේද? දැන් මම කියලා දෙන්න යන්නේ දැන් අපි මෙතෙන්ද control A පාවිච්චි කරලා control A පාවිච්චි කරලා ඔක්කොම එකපාර සිලෙක්ට් කරානේ මේ බලන්නකෝ. මම කරේ මොකද? control A ගහුවොත් එහෙම ඔන්න මම control A මෙතනින් press කරනවා. ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඒ සිලෙක්ට් කරන එක ක්‍රමයක්. දැන් මම selection methods ටිකක් කියලා දෙන්නයි යන්නේ. මේකත් ඔයගලන්ට බහුවර්ණ වලට එනවා විභාගෙට. සාමාන්‍යයෙන් මේක පොතේ ඔයගලන්ගේ අච්චු පොතේ තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මෙතන. තනි අකුරක් හෝ කීපයක් සිලෙක්ට් කරගන්නේ කොහමද? තනි අකුරක් හරි කීපයක් හරි සිලෙක්ට් කරගන්නවා. මම මවුස් එක ප්‍රෙස් කරගෙන ඇදගෙන යන්න ඕන. අපිට ඕන තරම් අරන් ගිහිල්ලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ තමයි එක ක්‍රමයක්. ඊළඟට කියනවා වචනයක් සිලෙක්ට් කරගන්න ක්‍රමයක්. මූසික එක විට දෙවරක් වචනේ මත ක්ලික් කරන්න ඕන බලන්න හරියයිද කියලා. ඔයාලට ඇහෙනවද මම ටික් ටික් ගාලා සද්ද කරනවා ඇහෙනවද දන්නේ නැහැ. මේකට දෙසරා එකපාර එක ළඟ ක්ලික් කරන්න. එතකොට මේ වචනේ ක්ලික් සෙට් සිලෙක්ට් වෙනවා. මෙතන ඔය ටික ඔයගොල්ලෝ කරලා බලන්න ඕන. පොතේ තියෙන නම වෙලාව දෙන්නේ නැහැ. තනියෙන් කරලා බලන්න. ඊළඟට එක බලන්න මොකද්ද? වචන කීපයක් තෝරා ගැනීමට බලාපොරොත්තු වචන කීපෙහි පළමු වචනේ මත ක්ලික් කර අවසානයේ අඳින්න. ඒකට වෙන ක්‍රමයක් නැහැ. අර කලින් ක්‍රමෙම තමයි. අපි તો මේ වචන ටික කරගන්නවා මෙතන ක්ලික් කරලා මේම ඇදගෙන මෙතෙන්ට අවශ්‍ය තැනට එන්න ඕන. වචන කීපයක් කරගන්න. සිලෙක්ට් කරගන්න. ඊළඟ එක වාක්‍යයක් සිලෙක්ට් කරගන්නේ කොහොමද? වාක්‍යයේ පළමු වචනය මත ක්ලික් කර අවසානයේ අඳින්න. ඒකත් ඒ ක්‍රමෙම තමයි නේද? වාක්‍යය අපි පටන් ගන්න තරම් බලමු. මෙතන ඉඳන් ගිහිල්ලා මෙතෙන් එනකම්. මෙතෙන්. වෙන ක්‍රමයක් නැහැ. හරිද? එහෙනම් අපි කරන්නේ සාමාන්‍ය ක්ලික් කිරීම ඔක්කොම ක්ලික් කරගන්නවා මෙහෙම control A. අකුරක් නම් ඔහොම. වචනයක් නම් ඔහොම. අවශ්‍ය වචන ප්‍රමාණයක් නම් ඔහොම. වාක්‍යයක් නම් එහෙම. වචනයක් නම් පුළුවන් මෙහෙම ඩබල් ක්ලික් කරන්න මේ වචනේ උඩ. එතකොට නිකම්ම ක්ලික් වෙනවා. සිලෙක්ට් වෙනවා. පේලියක්. සුදු පැහැති දකුණු දිශානත් ඊතලයක් පෙනෙන විට පේලියේ ඉදිරියට මුසියගෙන යන්න ඒ දුටුවේ වරක් ක්ලික් කරන්න. මේ බලන්නකො. කරලා පෙන්නන්න ලේසි. මෙහෙම හරයි යනවා අපි මවුස් එක. මෙන්න මේක පේනවනේ දැන් සුදු පාට වුණානේ. මවුස් එකේ. මේ මෙහෙම තියෙන මවුස් එක ඔය ඉතලයේ මෙහෙම වුණා. දැන් ක්ලික් කරපුවාම ඒ පේලිය සිලෙක්ට් වෙනවා. එකක් ක්ලික් කරන්න ඕන. හරි. එහෙනම් පුළුවන් අපිට පේලියම අදගෙන යන්න. හරි නේද? ඊළඟට ඡේදයක්. ඡේදයේ මත 3 විටක් මුසිගේ ක්ලික් කරන්න. ඡේදයක් සිලෙක්ට් කරනවා නම් ඡේදයේ මත 3 පාරක් 1 2 3 දැක්කනේ. ඔන්න ආයතන 1 2 3 ඡේදය සිලෙක්ට්.
හරිද ඊළඟට ඊළඟ මං කියලා දීලා තියෙන්නේ මුළු ලේඛනයම සිලෙක්ට් කරන්න ඕන නම් කන්ට්‍රෝල් සමග ඒ එක විට ඔබන්න සුදු පැහැ දකුණු දිශාව විතර පේන දෙක වේලි ඉදිරියට මුසගෙන ඒ විදිහට එකවර ක්ලික් කරන්න මෙහෙම පුළුවන්ලු මේ බලමු ඒක හරියයිද කියලා වම දකුණ මේ පැත්තට නෑ නේද හරි කොහොමද මේ ගැන කංගදලා මෙම ඊතල එනකඟ තුන් පාර 1 2 3 සම්පූර්ණ ඩොකියුමන්ට් එකම සිලෙක්ට් වෙනවා පැහැදිලි නේද හරි එහෙනම් ඔය සිලෙක්ෂන් මෙතඩ්ස් ටික මෙතන තියෙනවා මේ ටික ඔයාලට පුරුදු වෙන්න ඕන සහ මතක තියෙන්න ඕන විභාගෙට මේවා අහනවා බහුවර්ණ ප්‍රශ්න වලට අහනවා මේවා හරිද එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තා පිටුවක සයිස් එක හදාගන්න ඔරියන්ටේෂන් එක දිග අතරද උස අතර දිග අතරද මාජින් එක අකුරු ටයිප් වෙන්න කලින් මේ තියෙන පරතරය මේ පැත්ත හදාගන්න හැටි ඔය කතා කරන්නේ ඊට පස්සේ අපි යනවා මෙන්න මේ කොටස බලන්න මේ වගේ ඩිස්ටර්බන්ස් කරේ අර ගහ උඩට වෙලා ඉන්නවා කගෙන් වැඩක් කතා කරන්න දෙයක් එන්නේ හෙලෝ මට අදෙද්දි වයිට් බෝඩ් එකක් ගේන්න ගේන්න අදෙද්දි right okay right ඊළඟට අපිට තියෙනවා මෙන්න දේවල් ටික අපි ඔයාලට දැන් අපි ඉගෙන ගත්තනේ අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් නේ අපිට අකුරු වල හැඩය වෙනස් කරන්න පුළුවන් අකුරු වර්ග වෙනස් කරන්න පුළුවන් අකුරු කළු පාට කියන්නේ බෝල්ඩ් කරන්න පුළුවන් ඉටැලික් ඇඩ කරන්න පුළුවන් යටින් ඉරක් අඳින්න පුළුවන් අකුරු වර්ග වෙනස් කරන්න ෆොන්ට් කලර් වෙනස් කරන්න ඕවා අපි කතා කරා මොකද ඔවා තිබුණේ මොන ටැග් එකේද හෝම් කියන ටැබ් එකේනේ ඔය ටික තිබ්බේ ඒවා අපි කරානේ එතකොට අද පේජ් ලේඅවුට් කියන ටැබ් එකට ගිහිල්ලා පිටුවක සයිස් එක හදාගන්න ඒ දේවල් ටික කතා කරා කොලම් එකක් දාගන්න ඒ ටික කතා කරා හරි එතකොට මෙතෙන්දී අපි සිලෙක්ෂන් මෙතඩ්ස් කතා කරා කොහොමද එක එක ආකාරයෙන් වචන වාක්‍ය පේලි ඒවා සිලෙක්ට් කරගන්න ක්‍රම හරි අපි බලමු පාතට ගිහිල්ලා ඇක්ටිවිටි එකක් තියෙනවා බලන්න right මේක ඔයගොල්ලෝ කරන්න ඕන මම මේකේ තව චූට්ටක් පැහැදිලි කරන්නම් මෙතන මාජින් හදද්දී ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම කස්ටම් මාජින් කියන එකට ගිහිල්ලා දැන් මේකේ තියෙන්නේ නිශ්චිත ඒගොල්ලෝ දීපු ප්‍රමාණයන්නේ වම් පැත්තෙන් මේ මේකේ තියෙනවා টপ බොටම් මේ මෙතන තියෙනවා টপ කීයද টপ කියන්නේ උඩ টপ බොටම් රයිට් ලෙෆ්ට් වම දකුණ උඩ යට ඔක්කොම අඟලයි මේකේ 0.5යි ඉතින් අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් මේක මේ බලන්න මෙතන ගියාම මෙන්න මෙතනින් මම ගියේ කොහොමද කස්ටම් මාජින් කියලා ගියාම ඊළඟට টপ එක අපිට ඕන තරම් වැඩි කර ගන්න පුළුවන් අවශ්‍යතාවය අනුව ඕන දැන් අඟල් දෙකක් විතර මම টপ දාලා තියෙනවා 2.5 බලමු වෙනස් වෙයිද කියලා හරි නේද මේ බලන්න ඒ වගේ අපිට අවශ්‍ය විදිහට කස්ටම් කියන එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය හදන්න ලෙෆ්ට් එක මම දානවා අඟල 1.1 මේ පැත්ත අඟල් 1.5 මට කැමති විදිහට දාන්න පුළුවන් හරිද එතකොට ඔන්න වගේ දැන් බලන්න කීප දේ වෙනස් වුණා තව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මෙතන දෙයක් තියෙනවා gutter කියන එක මේ gutter left හරි කියන්නේ gutter එක කියන්නේ ඇත්තටම ළමයි අර අපි පිටු ගොඩාක් එකතු කරලා බයින්ඩ් කරනකොට ඉඩක් යනවනේ එකට ස්ටේපල් කරන්න හරි අර ස්පයිරල් බයින්ඩ් එකක් හරි දාලා සම්බන්ධ කරන ඉඩක් යනවනේ එතකොට ඒ සඳහා ඉඩක් තියාගන්න එයා අහන එක තමයි මේ gutter කියලා කියන්නේ හරි නෑ ඩේටා ඕන වෙන්නේ නෑනේ හරි එතකොට මේ විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය කස්ටම් මාජින් හදාගන්න පුළුවන්කම තියෙනවා හරි එහෙනම් ඔය ටිකත් මතක තියාගන්න ඕන අපි ඒ ටික දැනගත්තාම ඔයාලට මෙන්න මේ අභ්‍යාසය කරන්න පුළුවන් හරි මෙන්න මේ විදිහට ඔයාලා පිටුවක් අරගෙන
A4 සයිස් එකට දාලා දිසානතිය කියන එක ඔරියන්ටේෂන් එක දාන්න ඕන හරස් පැත්තට. තිරස්. ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් කියන විදිහට දාලා මේ මාජින් දෙකට දාලා උඩින් යටින් 1.5 මේ තියෙන්නේ. ඒ විදිහට හදලා මට එකක් එවන්න ඕන. හරි? ඊට පස්සේ ක්‍රියාකරන රූප දෙකෙහි ඇති ඡේදයේ යතුරු ලියනය කර එම ඡේදයේ assign to නම් ඔහුගේ ෆෝල්ඩරේ සුරකීම කරන ලේඛන වසා දමන්න. මේ ඡේදය ටයිප් කරන්න ඕන. මේ ඡේදය ටයිප් කරන්න ඕන. නේද? ඊට පස්සේ මෙන්න මේ විදිහට එඩිට් කරන්න ඕන. මේ තියෙන. මේ අකුරු වර්ගය දාලා නේද? මේ පාට වෙනස් කරලා එඩිට් කරලා assign to කියන වචන ක්‍රියාකාරණ දෙකේ assign to කියන නම තමයි මේ ඩොකියුමන්ට් එකට දාන්නේ. දාලා ඔයාලා හදාගත්ත ෆෝල්ඩර් ඇතුළෙම සේව් කරන්න. කලින් එක මොකක් හරි සේව් කරපු තැනක් තියෙනවනේ. එතනම සේව් කරගන්න ඕන. හරි නේද? මේක ටයිප් කරන එක පළමු කාරණය. දෙවෙනි කාරණය මේක මේ විදිහට එඩිට් කරන එක. හරිද? පුළුවන් දෙයක් කරන්න හැමෝටම කරලා එවන්න පුළුවන්ද? මට අත උස්සන්න බලන්න පුළුවන් අය? අපි කරපු දේවල් වලින් මේක කරන්න පුළුවන්. හරිද? අපි ඉගෙන ගත්ත දේවල් වලින් මේක කරන්න පුළුවන්. මේක මට කරලා එවන්න. දැන් එදා ඒක එව්වේ එක්කෙනෙක් වගේ තමයි එව්වේ. හරි? ප්‍රැක්ටිකල් එක කරලා එවන්න ඕනේ. එතකොට තමයි මට බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේ වැඩේ කරාද කියලා. ඉගෙන ගත්තද කියලා. හරි. ඊළඟට අපි යනවා ඡේද හැඩසව් කිරීම කියන එක. ඡේදයක් අපි හැඩසව් කරනවා. එහෙම නැත්නම් එඩිට් කරනවා කියන එක. ෆෝමැට් කරනවා කියන එක තමයි හැඩසව් කරනවා කියලා කියන්නේ. දැන් අපිට ඡේදයක් තියෙනවනේ. ඡේද තියෙනවනේ මෙතන. අපි මේ ගත්ත ඡේද තියෙන්නේ. මේ ඡේදය හැඩසව් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න මේ තියෙන දේවල් ටික අපි කරලා බලමු. මේ ඡේදය ඔයාලට මොකද පේන්නේ? මේක නිකන් වම් පැත්තට ගිහිල්ලා වගේ. මේක දකුණු පැත්තට ගිහිල්ලා වගේ නේ. හරි මේක නිකන් දෙපැත්තෙම සමානයි වගේ නේ. හරි? අපිට පුළුවන් ওই විදිහට අපිට කරන්න. මේ බලන්න ඡේද හැඩසව් කිරීම කොහොමද කරන්නේ කියලා පාදක ගන්න. මම ඉස්සරහම ඡේදය සිලෙක්ට් කරගන්න ඕන ඕන. සිලෙක්ට් කරගෙන හෝම් කියන එකට මම යනවා. ගිහිල්ලා එදා අපි මේ කතා කරා වෙන්නත් ඇති සමහර විට. මෙන්න මේ වගේ සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් මේක මැද එක ක්ලික් කරොත් මැදට හැඩසව් වෙනවා. මේක දකුණට මේක ජස්ටිෆයි වෙනවා කියලා කියන්නේ දෙපැත්තට සමව නේද? හැඩසව් කරගන්න පුළුවන්. මේක අපි කතා කරා එදානේ. ඊට පස්සේ පේජ් අතර පරතරය හදාගන්න හැටි ඔය ටික කතා කරා මේ. හරි. මේවට නම්බර්ස් දාන හැටි ඒව කතා කරානේ. හරි. ඒක මම කරලා තියෙනවා ඔයගොල්ලන්ට. එතකොට ඊට පස්සේ වමෙන් අනුච්ඡේදනය කියන එක ඉන්ඩෙන්ට් කරනවා කියන එක. ඉන්ඩෙන්ට් කරනවා කියන එක හරි අනුච්ඡේදනය කරන හැටි. පේජ් අතර පරතරය අපි දැන් දන්නවා හදාගන්න. ඡේද පරතරය මේ ටික. ඊට පස්සේ බලන්න මෙතන අනුච්ඡේදනය කියන එක. මේ දෙන්න. අනුච්ඡේදනය. අනුච්ඡේදනය කියන්නේ ඡේදයක් යට තියෙන එකක් කියන අදහස. අනුච්ඡේදනය කරන්න. අපිට පුළුවන් ඒ වගේ. නේද? ඒක තමයි අනුච්ඡේදනය කියන්නේ. මේ තියෙන්නේ indentation. හරි. ඊළඟට ඡේද අතර පරතරය නම් අපිට හදාගන්නේ කොහොමද? ඡේද දෙක අතර පරතරය මෙතනින් තියලා එන්ටර් කරන්නයි තියෙන්නේ. අවශ්‍ය ගන්න හදාගත්තා හැකිනේ. මෙහෙම කරන්න පුළුවන් අපි. පේලි අතර පරතරය හදාගන්න අපි ඉගෙන ගත්තා එදා මෙහෙම. මෙතනින් පුළුවන් නේ. හරි. ඔය ටික පුළුවන් එතකොට. හරි. ඊළඟ අභ්‍යාසය තියෙනවා ඔයගලන්ට. ඔබ ඉතින් භාවිතා කරලා වදන්සක මෘදුකාංග විවෘත කරන්න.
පහත ක්‍රියා assign to කියලා ගුණයක් විවෘත කරගන්න ඕන. හරි. ඔයා හදන Word document එක assign to කියලා නම දාලා ඒ යටි ඡේද ක්‍රියාත්මක කිරීම රූප හතරේ පෙළාති ආකාරයට assign 4 නමින් ඔබගේ ෆෝල්ඩරේ සුරැකී ලේඛන වසා දමන්න. assign to කියන එක ඕපන් කරගෙන ඒක මේ විදිහට හැඩසව් කරනවා. හැඩසව් කරලා ඒක වසර දානවා මොකක් කියලාද? assign 4 කියලා නමින්. හරි. ඊට පස්සේ ඊළඟ අභ්‍යාසය මොකක්ද තියෙන්නේ? assign 2 කියන එක නැවත assign 3 කියන එක විවෘත කරලා ආපහු මෙන්න මේ විදිහට හැඩසව් කරලා ඒක වහලා ඒක සේව් කරනවා assign 5 කියලා. එතකොට save as කියන එක භාවිතා කරන්න ඕනේ. මම ඉදා කියලා දුන්නා save as තියෙන එකක් වෙන නමකින් save කරනකොට. හරිද? හරි. ඊට පස්සේ මේ ටිකත් මම කියලා දුන්නා ඉදා bullet ලයිස්තු සහ අංකන ලයිස්තු. කොහොමද මේ? ආයෙ මතක් කරන්න ඕන. bullet ලයිස්තු. මෙතනින් අපි bullet එකක් දානවා. මම කියවා මෙන්න මෙතන. මේ තියෙන bullets වර්ග ඕන එකක් දාලා type කරගෙන යනකොට මෙහෙම enter කරනවා type කරනවා. ඔව් වගේ. එහෙම නැති එකකට තමයි බුලට්ස් දාන්න පුළුවන් පස්සෙත්. එහෙම තියලා ටයිප් කරලා දැන් මට මේක සිලෙක්ට් කරලා බුලට්ස් දැම්මම නම් ඒත් වැටෙනවා. අවශ්‍ය එක වෙනස් කරගන්න පුළුවන් ඔන්න වගේ. නම්බර්ස් දානවා නම් මෙතනින් නම්බර්ස් කියන එකට යනවා. නම්බර්ස් ටයිප්ස් තියෙනවා මේ. එක විදිහේ නම්බර්ස් වරහන් තියෙන ඒවා. රෝම ඉලක්කම් ඔය ඕන එකක් දාන්න පුළුවන්. හරි. එතකොට නම්බර් ලිස්ට් ඔය වගේ අංකන ලයිස්තු බහුමට්ටම් ලයිස්තු කියන්නේ මෙන්න මේ වගේ. දැන් බලන්න මෙහෙම ලයිස්තුවක් මන් දානවා. මේක ඇතුලේ මට තව ලයිස්තුවක් දාන්න ඕනේ. මේ බලන්න. දැන් මම කරන්නේ මෙහෙම එන්ටර් කරලා ටැබ් කියන එක ඔබනවා. ටැබ් එක මම පෙන්නන්න ඕගලන්ට on screen එකෙන් කවුරු අත ඉස්සුවද මොන හරි ගැටලුවක්ද? ටැබ් එක කියන්නේ මෙන්න මේ කී එක. හරි. දැන් මෙතන මම මවුස් එකේ කර්සර් එක තියෙනවා නම් ටැබ් එක ඔබ්බම මෙන්න මේ වගේ එනවා. අන්න බලන්න එතකොට මෙන්න මේ අණු එහෙම නැත්නම් අපි කියන්නේ මොනවද? ඒක ඇතුලේ ආපහු බුලට් එකක් ආවා මේ. දැක්කද? දැන් මම මේක ඇතුලේ තව වෙන බුලට් එකක් දානවා. කොහොමද? මම මේකට ගිහිල්ලා එන්ටර් කරනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ටැබ් එක ඔබනවා. හරි. දැන් මට පුළුවන් මේ ඕන එකක් ටයිප් කරන්න. අර යට තියෙන මට මෙයා වෙනස් කරන්න ඕන නම් මෙතන ගිහිල්ලා මම මොකද කරන්නේ මේක වෙනස් කරනවා මේ වගේ එකක් පැහැදිලිද ළමයි අංක දාන්න හිතුව මට මේක ඇතුලේ මම දානවා මේ අංක වෙනස් කරන්න පුළුවන් පැහැදිලි නේද මතක නැත්නම් ආයෙ වීඩියෝ එක බලන්න මම එකක් දානවා YouTube එකට දාලා ඔයගොල්ලන් link එක දානවා ඒතර බලලා ආයෙ කරන්න පුළුවන් හරිද ආපු නැති අයටත් කියන්න බලලා එහෙම හරි කරලා පුරුදු වෙන්න කියලා එහෙනම් ඒක පැහැදිලිද බුලට්ස් එහෙම නැත්නම් අංකන ලයිස්තු ඒ බහු මට්ටම් ලයිස්තු කියන්නේ ඒකයි. තව මට්ටමක් ඇතුළට යනවා මේ. මෙතන මේකටත් අපිට ඕන නම් බහු මට්ටමක් දාන්න පුළුවන්. මෙහෙම ටැබ් එක තමයි ඔබන්න ඕන. ඊට පස්සේ මෙතනින් වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන මොනවද? මේ જાති ඒවද? කොහොම ඒවද කියලා වෙනස් කරගන්න පුළුවන් නේ. අංක දානවද? මොනවද කියලා දාන්න පුළුවන්. වාර මේකෙන් එළියට යන්න ඕන නම් එන්ටර් කරන තව එකක්. හරි. එතකොට දැන් මෙතන ඉන්නවා කියලා හිතන්න මෙහෙම ඉන්න මේකෙන් එළියට යන්න ඕන. අප ඊළඟ ඉලක්කමට යන්න ඕන නම් වැඩිපුර එකක් එන්ටර් කරනවා. එතකොට සාමාන්‍ය මට්ටම. හරිද? හරි. ඔන්න ඒ වගේ තමයි බහු මට්ටම් ලයිස්තු එහෙම භාවිතා කරන්නේ. මේ දෙක අපි කරේ නෑනේ. අඳුගේ background shading background color border යෙදී. හරි. මේ දෙක අපි බලමු. අපි බලමු මෙන්න මේක තව ටිකක් කුඩා කරගමු අපි. මෙච්චර ඕනේ නෑ අපිට.
තප්පරයක් ඉන්න එක. මේ වගේ එකට අපිට ඉස්සෙල්ලා කරන්න වෙන්නේ අපි ෂේප් එකක් දාගන්න. මෙතනින් අපි ෂේප්ස් ගැන කතා කරේ නෑනේ. මෙන්න මේ වගේ ෂේප්ස් තියෙනවා මේ බලන්න. එක එක ෂේප්ස් අපිට අඳින්න පුළුවන්. දැන් ඔන්න මම අපි කතා කරේ මෙන්න මෙතන අපෝ ගලපලා ගන්නම්. අපි මේ ටික කතා කරේ හිටියේ අඳුරු කිරීම පසුබිම් වර්ණය ගැන්වීම. මෙතන කරන්න ගිහලා තමයි මට පොඩක් අමතක වෙලා හොය හිටියේ නේද? හරි. එතකොට මෙතන මේ වගේ ෂෙඩින් එකක් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න පාට වෙනස් කරන්න මෙන්න මේ වගේ අපිට කරගන්න ඕන නම් කුදාසිබුල අපිට පුළුවන් මෙහෙම බෝඩන් පේජ් බෝඩ් එක දාන්න නෙමෙයි මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ එකක් හදාගන්න ඕගොල්ලන් මම කියලා දෙන්න දන්නේ මෙන්න මේක අපිට පුළුවන් මෙහෙම ෂේප් එකක් මේක ඉන්සර්ට් කරගන්නවා මෙතනින් ගිහලා ඉන්සර්ට් වලට ගිහලා ඉන්සර්ට් එකේ අපි කතා කරේ නෑනේ මම දැනට මේක විතරක් කතා කරනවා ඉන්සර්ට් මෙතනින් මට පුළුවන් මේ ඕන ෂේප් එකක් ඉන්සර්ට් කරගන්න මම අරගෙන තිබ්බ එකට සමාන මෙන්න මේ ෂේප් එක අරගෙන ඔහම ඇඳ ගන්නවා ඇඳගත්තට පස්සේ මට පුළුවන් මෙයා ඕන තරමට අරන් යන්නත් පුළුවන් ඕනම අරන් ගිහිල්ලා මට පුළුවන් මේක මෙන්න මෙහෙම කරන්න පුළුවන් බලන්නකෝ රයිට් ක්ලික් කරලා bring to front send to back send behind text කියන එක දැම්මා නම් අන්න අපේ අර අකුරු ටික පේන්න ගන්නවා අයියා දැන් පන්තියනේ කරන්නේ කෑ ගන්න තෝරලා කියනවා කරලා වන්න පන්සලෙන් මට යන්න දෙන්නේ හරි නේද එතකොට මෙන්න මේ වගේ මෙතනින් පුළුවන් අපිට මේ ෆිල් කලර් එක වෙනස් කරගන්න පුළුවන් මේ ෆිල් ලා තියෙන කලර් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින් මේ මම ඒක දන්නවා මචං මෙන්න මේ වගේ හදාගන්න හරිද ඊට පස්සේ මේකේ ෂේප් අවුට්ලයින් එක මේකත් වෙනස් කරගන්න පුළුවන් හරිද මේ වගේ සහ ඒකේ ඝනකම වෙනස් කරගන්න පුළුවන් මේ හරිද මේ ටික අපි තව කතා කරමු මම නිකන් මේ මෙතන අවශ්‍යතාවය නිසා කියලා දුන්නේ මේ මොහොතට මෙන්න මේ වගේ තමයි මේක නිර්මාණය කරගෙන තියෙන්නේ හරිද එතකොට ඊළඟට බෝඩර් යෙදීම කියන දේ කතා කරන්න තියෙන්නේ හරි දැන් අපි බලමු එහෙනම් මෙතෙන් එනකන් දේවල් ටික අපි කතා කරලා තිබුණේ මේ ටික ගැටලුවක් නැහැ දැන් මම ඉන්සර්ට් කියලා ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙන දේවල් ටික කතා කරන්න. එතකොට මේ කතා කරපු ඔක්කොමත් ආය අහුවෙනවා. හරිද? මෙන්න මෙතන මම යනවා දැන් ඉන්සර්ට් කියන ටැබ් එකට. හරිද? මේ ඉන්සර්ට් කියන එක අපි හෝම් එක කතා කරා, පේජ් ලේඅවුට් එක කතා කරා, ඉන්සර්ට් කියන එක අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ බලමු. ඉන්සර්ට් කියන එක තා ප්‍රයෝජනවත්. පළවෙනි එක අපිට ඉගෙන ගන්න පුළුවන් ඉන්සර්ට් එකට පුළුවන් ටේබල් එකක් ඇඩ් කරගන්න. මේ බලන්න. ටේබල් එකක් ඉන්සර්ට් කරගන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා අපි අවශ්‍ය දන තියලා රයිට් එතකොට ඉන්සර්ට් ගිහිල්ලා මෙන්න මෙහෙම ඉන්සර්ට් ටේබල් කියපුවාම ටේබල් එක ඉන්සර්ට් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන කොලම් ගාන මේ බලන්න වෙනස් වෙමින් අවශ්‍ය ගාන සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට මෙතන. ඒක ඉන්සර්ට් වෙනවා එතකොට. මේ වගේ අපිට ඒක ඇතුලේ ටයිප් කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ටයිප් කරන්න පුළුවන්. මේ ටේබල් එකේ අපිට මේවා එඩිට් කරන්න පුළුවන් මේ. මේවායි පාට control B control I ඒ ඕන එකක් යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය ටෙක්ස්ට් එඩිට් කරපු විදිහට මේක වෙනස් කරන්න අපිට පුළුවන්. සහ ටේබල් එකේ වෙනස්කම් කරන්න පුළුවන් අපිට මෙතනින් ගිහිල්ලා ටේබල් එකේ ප්‍රොපර්ටීස් වෙනස් කරන්න පුළුවන් මේ ටේබල් ප්‍රොපර්ටීස් කියලා මෙතනින් ගියාම අපිට පුළුවන් මේ වගේ ටේබල් එකේ උස පළල මේ තීරු වල උස පළල ඒවා වෙනස් කරන්න පුළුවන් හරි ඔව් වගේ සහ මේකේ තියෙන අන්තර්ගතය අපිට මෙතෙන්ට ගිහිල්ලා ආපහු ඕන කොයි පැත්තට බරවද තියෙන්නේ
ඒවා හදන්නත් පුළුවන් ඈ. මේක ඇතුළේ නම්බර්ස් දාන්නත් බුලට්ස් දාන්නත් ඕන එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට අර එඩිට් කරන ටික කරන්න පුළුවන්. conduction ඒතර අපි මේ confidence කියලා නම ගොඩදාලා තියෙන සුප්පර් ටයන් පාටක් දාපුවා. දාගෙන රතු පාට දාන්න බලන්න. ඕනේ. අන්කට් කියලා තියෙනවා.